සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප කෙරෙහි මහත් කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් සද්ධර්මය මතකොට දීලා දහම්මග පෙන්වලා දෙන අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද දවසේ මේ ධම්ම පූජා සදහම් දේශනාව තුළින් ධර්මයට පූජා පැවැත්වීම පිණිස විශාල පිරිසක් සම්බන්ධ වෙලා දායකත්වයෙන් දරමින් අද මේ ධර්ම දාණය සිදු කරන්නේ. හැම දිනාගේම යහපත සියලු රැකවරණ පිණිස උපකාර වන උතුම් දහම් කරුණු කිහිපයක් ශ්‍රවණය කිරීම පිණිස. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ වදාලා මෙලොව පරලොව දෙලොවම ශ්‍රේෂ්ඨත්වයට පත්වන්නේ ධර්මයේ හැසිරීමමයි. දහමේ හැසිරෙන කෙනාමයි මෙලොවත් පරලොවත් දෙලොවම ජය ලබන්නේ. ශ්‍රේෂ්ඨ බවට පත් කරවන්නේ ධර්මයේ විසින්. ඒ නිසා මෙලොවත් පරලොවත් දෙලොවදීම පිදුම් ලබන්නේ බුදුරජාණන් වහන්සේගේ සත් ධර්මය. අපගේ ශාස්ත්‍රෝන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා ලෝකයට පිහිට සලසන මේ ධර්මයට පූජා පැවැත්වුවේ. ඒ ධර්මයට සත්කාර සම්මාන දක්වලාමයි ඒ ධර්මයේ ලෝට පෙන්වලා වදාළේ. බුදුරජාණන් වහන්සේ වදාළ සද්ධර්මයේ තුලින් ජීවිතයට සැලසෙන යහපත පමන කරන්න බෑ. ඒකෙදි පින්නතුනි, අපි හොඳට හඳුනා ගන්න ඕන බුද්ධ වචනේ හඳුනාගෙන ඒ බුදු වදන ජීවිතයට එකතු කරගන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නාමයෙන් පුද්ගලික මතවාදනව අප ශ්‍රවණය කරන්නට ඕනේ. ඉතින් අන්නේ උතුම් වචනය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ජීවිතයට ශ්‍රවණය කරන්න කියන වචනය අපට දැන් ඇහෙනවා. ඒ ධර්මයේ නිතර අහන්නත් ලැබෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි සැබෑවට ජීවිතේ රැකවරණයක් ලැබෙන්නේ. සැබෑම අර්ථය සැලසෙන්නේ, සියලු යහපත සැලසෙන්නේ. ලොව යම්තාක් සුභාසිත ඇද්ද, ඒ සියලු සුභාසිතයන් අතර අග්‍ර වෙන්නේ තථාගත ශ්‍රී සද්ධර්මය. ඒ සද්ධර්මය තමයි ජීවිතයේ තියෙන කෙලෙස් දොස් දුරු කරන්නේ. සියලු දුක් දින් නිවාලන්නේ ඒ තැවුල් නිවාලන සද්ධර්මය තුලින්. බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයෙන් තමයි කෙනෙක්ගේ ජීවිතේ පරම සැපය ළඟා කරලා දෙන්නේ. සියලු සැපයන් අතර අග්‍ර වූ අමෘත දාණයෙන්, ඒ අමා නිවනට පමුණුවන සද්ධර්මයෙන් ජීවිතයට ලැබෙන රැකවරණය ලෝකයේ වෙන කිසි තැනක නැහැ. බුද්ධ ශාසනයකින් බාහිරව ඒ රැකවරණය සොයන්නත් නැහැ. ඉතින් ඒ නිසා පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ශාසනය තුලින් රැකවරණ සොයන කෙනෙකුට ඒ රැකවරණ ලබන පිළිවෙත ගැන බුදුරජාණන් වහන්සේ නොයෙක් පර්යායන්ගෙන් ධර්මයේ දේශනා කළා. ජීවිතයට සැපත යහපත ඇති කරගන්න ආකාරය දේශනා කළා. අදත් මේ පින්වත් හැමදෙනාම ඒ ආකාරයෙන් වදාළ උතුම් දහම් කාරණා කීපයක් ජීවිතයට එකතු කරගන්න මේ දහම් ශ්‍රවණය සිදු කරන්නේ. පින්නතුනි, අද මේ පින්නතුන්ට විස්තර වශයෙන් කියලා දෙන්න බලාපොරොත්තු වෙන ඒ උතුම් දේශනාව අංගුත්තර නිකායේ 6 වෙනි පොත් වහන්සේගේ ඇතුළත් පඨම සංචේතනික සූත්‍රය, ඒ වගේම ဒုတိ ය සංචේතනික සූත්‍රය, කරජකාය සූත්‍රය ආදී මේ උතුම් දහම් දේශනා ඇසුරු කරගෙන ජීවිතයට
කුසලයේ දියුණු කරන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් දහම් කාරණා කීපයක් ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මම දැන රැස් කරන ලද කර්මයන්ගේ විපාක නොවිඳ එය නැති වී යන බවක් නොකියමි. දැන කරන ලද කර්මයන්ගේ චේතනාත්මකව රැස් කරන ලද කර්මයන්ගේ විපාක නොවිඳ එය නැති වී යන බවක් නොකියමි. ඒ විපාකේ වනාහි මේ ජීවිතයේදී හෝ ඊළඟ ජීවිතයේදී හෝ අනාගත සසරෙහි කිනම් අවස්ථාවක හෝ විපාක දෙන්නේම. මෙලෝදී වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඊළඟ ජීවිතයේදී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනාගත සසරේ කිනම් අවස්ථාවක ඉඩ ලැබෙන වෙලාවට ඒ වගේ විපාක ලැබෙනවා. පින්වත් මහණෙනි මම දැන කරන ලද දැන රැස් කරන ලද කර්මයන්ගේ විපාක නොයිද එහි විපාක අවසන් වීමක් ගැන නොකියමි. ඒ නිසා දැන කරන ලද දැන චේතනාත්මකව කරන ලද කර්මයන්ගේ විපාකය නොවිඳ අවසන් වීමක් ගැන ප්‍රකාශ කරන්නේ නැහැ. පින්වත් මහණෙනි එහිලා අකුසල් චේතනා පහළ කොට දුක් උපදවන දුක් විපාක දෙන තුන් ආකාර වූ කායික ක්‍රියා දෝෂයක් තියෙනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ මුලින්ම වදාලා මේ කායික දෝෂය ඊළඟට වාචසික දෝෂය සහ මානසික දෝෂය අපේ ජීවිත අභ්‍යන්තරේ සසර පුරුදු විදියට එකතු වෙලා ආපු දෙයක්. සත්‍යය සසරේ සැරිසරන්නේ ජීවිතය ගැන අනවබෝධය නිසා. කුසල් අකුසල් ගැන හඳුනා ගන්න නොහැකි වීම නිසා. අකුසලයේ තුල ගිලිලා අකුසලෙත් එක්ක පැටලිලා යන නිසා. බුදුරජාණන් වහන්සේ ලෝකට පහළ වෙලා අන්නේ කුසලයේ අකුසලයේ මනාව මතු කරලා දෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මෙහිලා ඇතමික් සතුන් මරන්නේ වෙයි. හේ රෞද්‍රයි ලේ වැකුණු අත්ැත්තේ සතුන් වෙනසීම් පැහැර ගැනීම වලින් යුක්ත වේවි. සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි දයාවක් නැත්තේවි. ඒ සතුන් කෙරෙහි දයාවක් කරුණාවක් අනුකම්පාවක් නැති කෙනාගේ ලක්ෂණය තමයි රෞද්‍ර බව. ඒ කෙනා ඒ මුල් කරගෙන ප්‍රාණඝාතයට පෙළඹෙනවා. මොකද ඒ විපාකයේ ගැන කල්පනාවක් නැති නිසා. කරන අකුසලයේ දරුණු විපාක තමන් කරා එනවා කියලා කල්පනාවක් නැති නිසා. ඉතින් ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මෙන්න මේක තමයි කයින් කරන මූලික වැරැද්දක් වෙන්නේ. ජීවිතය ඇතුලේ මේවා හැදෙනවා. විපාක විදියට. විපාක විඳීම පිණිස කර්ම සකස් වෙනවා නැවත. එතකොට විපාක විඳීම පිණිස සකස් වෙන කර්මයන් වල ඒ විපාක නොවින්ද අවසන් වීමක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සොරකම් කරනවා නම් කෙනෙක් ගමේ වේවා වනාන්තරයක වේවා යම් අනුන් සතු නොදුන් දෙයක් ඇද්ද ඒ පැහැර ගන්නවද? සොර සිතින් තමන් ඒ දේ ගන්නවද? ඒ සොරකම නැමැති චේතනාත්මක ක්‍රියාව මුල් කරගෙන කෙනෙක්ගේ ජීවිතේ කිලිටු වෙනවා. එයාගේ ජීවිතේ කිලිටු වෙද්දී ඒ කිලිටු වෙන දේ එකතු කරගෙන ගමනක් යනවා. ඊළඟට වදාලා ඒ වගේ වැරදි කාමසේවනේ. බුදුරජාණන් වහන්සේ වදාලා විවාහයේ පිණිස යටත් පිරිසෙන් මල් මාලයකින් හරි වෙන් වෙලා ඉන්න අම්මා විසින් තාත්තා විසින් දෙමව්පියන් සහෝදර සහෝදරයන් පවුලේ ලේ ඥාතීන් විසින් ආරක්ෂා කරන යම් කාන්තාවක් වේද. ඒ කාන්තාවක සමග යම් අනියම් සම්බන්ධයක් ඇති වෙනවද? ඒ මුල් කරගෙන වැරදි කාමසේවනයේදීම සිද්ධ වෙනවා. ඒ මුල් කරගෙන සිදුවෙන අකුසලයේ විපාක වශයෙන් ජීවිතයට එකතු වෙනවා. ඊළඟට පින්වත් මහණෙනි අකුසල් චේතනා මුල් කරගෙන දුක් උපදවන දුක් විපාක දෙන තුන් ආකාර කායික ක්‍රියා කියලා කියන්නේ මේවට. ඊළඟට ඒ වගේම චේතනා පහළ කොට දුක් උපදවන දුක් විපාක දෙන සිව් ආකාර වූ වාචසික ක්‍රියා දෝෂයකුත් තියෙනවා. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ තවත් එක් අවස්ථාවක වදාලා පින්වත් මහණෙනි යම් පුරුෂයෙක් යම් ආයුරින් කර්ම කරයිද ඒ ආයුරින් විපාක විඳින්නේ කියලා කියනවනම් ඒක වැරදි කිව්වා. ඒකට හේතුව තමයි කර්මයේ පමණක් නෙමෙයි සසර ජීවිතේට සාධකේ වෙලා තියෙන්නේ. කර්මයේ ප්‍රධාන සාධකයක්. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ පවසන්න ඕනේ. යතා වේදනීයං කම්මං කරොති. පින්වත් මහණනි යම් කෙනෙක් යම් ආකාරයකින් විපාක විඳ යුතු කර්ම සකස් කෙරෙයිද ඒ ආකාරයට අනුව විපාකයන් ස්පර්ශ කරන්නේ. එතකොට කර්මයට අනුව පැරණි කර්මයේ දායාද කරගෙන
ඔන්න අපි මනුස්ස ජීවිතයක් ලබලා. ලද මනුස්ස ජීවිතය තුළ සිත, කය, වචනය මෙහෙवला නැවත කර්ම සකස් වෙන වැඩපිළිවෙලක් තුළ ජීවිතය ගෙවෙනවා. එතකොට මේ හේතු එකතු වෙලා හේතුන්ට අනුව සකස් වෙන දේ නැවත විපාක පිණිස යම් ආකාරයකින් සකස් වෙනවද? අන්න ඒ විපාක පිණිස සකස් වෙන කර්මය නැවත දායාද වෙලා නැවත උපත කරා යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, චේතනාත්මකව වචනයෙන් කරන අකුසල් 4 ආකාරයක් තියෙනවා. පින්වත් මහණෙනි, කෙනෙක් බොරු කියනවා. කොහොමද ඒ බොරුව කියන්නේ? සභාවකට ගිහින් වේවා, යම් පිරිසක් මැදට ගිහිල්ලා වේවා, නෑදෑ පිරිසක් මැදට ගිහිල්ලා වේවා, ජන සමූහයක් මැදට ගියේ වේවා, රජයේ මැදට ගිහිල්ලා වේවා, ඔහු ඉදිරියට කැඳවා කරුණු විමසද්දී එම්බා පුරුෂය මෙහි ඒව යමක් දන්නවා නම් දන්නවා කියන්න, නොදන්නවා නම් නොදන්නවා කියන්න කියනවා. මේ කෙනා නොදැනම දන්නවා කියනවා. එක්ක දැනගෙනම දන්නේ නැහැ කියනවා. සිද්ධ නොවුන දෙයක් සිද්ධ වුණා කියනවා. සිද්ධ වුණ දෙයක් සිදු නොවුණා කියනවා. මේ විදිහට වචනයෙන් ප්‍රලාප දොඩයි දෙයම් කෙනෙක්. අන්න ඒ කෙනා ඒ වචනේ නිස්සාර වූ අකුසල වචනේ දිව දෙකේ වචනේ හේතු කරගෙන දිව දෙකේ සතුන් අතර එහෙම නැත්නම් දුගති ලෝක කරා යන වැඩ පිළිවෙලේ ජීවිතය අවසන් වෙනවා. විපාකේ ස්පර්ශ වෙන පිළිවෙල අනුව තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා සංසප්පනි පරයාය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාලා මේ කැරකී වක්කෝ ගමනක යන සතුන් ඉන්නවා දැකලා තියෙනවා. සර්පයෙන් යම් සතෙක් දැක්කාම හැංගෙනවා, කැරකිලා වකුටු වෙලා ගුලි ගහලා ඉන්නවා. ඒ විපාකය යම් වෙලාවක කයින්, වචනයෙන්, මනසින් දෙබිඩි පිළිවෙතේ හිටපු නිසා වෙච්ච දෙයක්. ඒකේ දායාදේ තමයි කියනවා ඒ විදිහට වකුටු වෙලා ගුලි ගහලා සැඟවිලා වාසය කරන්න හේතු වෙච්ච දේ. බලන්නකො මනුස්ස ලෝකෙම යම් බොරුවක් කරන කෙනෙක්, බොරුවක් කියන කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාගේ වචනයට පිළිගැනීමක් නැහැ. ඒ කෙනාගේ බොරුව වහන්න බොරු 1000ක් කියන්න ඕනේ. ඒකයි සහස්සම් පිචේ වාචා අනත්ත පද සංහිතා. ඒකං අත්තපදං සෙය්‍යෝ යන් සුත්තා උපසම්මති. වැඩකට නැති හිස් වචන 1000ක් කතා කරනවා. ඒ වචන 1000ට වඩා අර්ථවත් වූ සත්‍ය වූ එක වචනය උතුම්. ඒ සත්‍ය වූ සුභාසිතේ තමයි ලොව ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන්නේ. ඊළඟට ඔන්න බොරුවෙන් කෙනෙක් ඒ විදිහට ජීවිතේ ගත කරනවා වගේම තව කරන දෙයක් තමයි කේලමින් ගෙවනවා. එතකොට මේ නිකන් ඉන්න බැරුවට කරගන්න අකුසල් මේවා. සමහර විට කෙනෙක් හිතන්නේ නැහැ මං අති මේ අකුසලේ වෙනව නේද කියලා. කල්පනාවකුත් නැහැ. තමන්ගේ ජීවිතේ කාලය ගැන හොඳට ආපස්සට විමසලා බලද්දි පේන්න පුළුවන්. මේ වගේ දේවල් වලින් මේ අකුසල් සිද්ධ වෙනව නේද කියලා. ඒ දැනගන්න අකුසල් නැවත සිදු නොවන විදිහට දුරු කරගන්නට ඕන. ඒක තමයි ජීවිතේ පිරිසිදු බව ලැබීම. දැන් මේ තුන් ආකාරයකින් ජීවිතේ පිරිසිදු බව ලබන පිළිවෙල දේශනා කරන්නයි බුදුරජාණන් වහන්සේ මේ ගැන වදාළේ. ඔන්න පින්වත් මහණෙනි, කෙනෙක් බොරු කියනවා. සභාවක් මැදට වේවා, පිරිස් මැදට වේවා, නෑදෑ පිරිස මැදට වේවා, යම් පිරිසක් මැදට ගිහිලා බොරුවෙන් කියනවා, වංචාවෙන් රවට්ටනවා. වුණ දේ උනේ නෑ කියනවා. එක්ක දන්න දේ දන්නේ නෑ කියනවා. ඒකේ අනිත් පැත්ත තමයි කියන්නේ දෙබිඩි පිළිවෙතකින් වැඩ කරන්නේ. ඒකේ පළවෙනි එක වචනේ. ඊළඟට දෙවෙනි එක තමයි කේලාම් කියනවා. මෙතන සිටිනවුන් බිඳවීම පිණිස අසාගෙන ගොස් අස්වල් තැන කියන්නේ වෙයි. ඔන්න හොඳට අහගෙන ඉන්නවා හිත එකතු වෙලා කතාව. අහගෙන ඉඳලා අනිත් පැත්තේ ගිහිල්ලා කියනවා ඒක බිඳවන්න. ඊළඟට අර සමගිය බිඳෙනවා. ඒ සමගිය බිඳෙනවා දැකලා අසමගිය වෙනවා දැකලා ඒ අසමගිය වැඩි වෙන දේවල් දැක ඊට අදාළ දේ කතා කරනවා. කේලම කියන්නේ ඒකට. ඊළඟට දරුණු වචන කියන්නේ වෙයි. ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේ දරුණු වචනේ විස්තර කොට වදාලා. ඒ දරුණු වචන කර්කසයි, කටුකයි, අනුන් කිපෙන සුළු වෙයි, ක්‍රෝධය ඇති කරවන්නේ වෙයි, සිතේ සංසිඳීම නැති කරන්නේ වෙයි. ඉබ්බන්දු බස් කියන්නේ වේද. ඒ දරුණු වචනේ ස්වභාවය තමයි කෙනෙක්ගේ කටුක බව තමයි හිතට ඇති වෙන්නේ වචන අහද්දී. අයියෝ මේව අහන්න නැත්නම් කොච්චර හොඳද කියලා හිතෙන්නේ. ඊළඟට ඒ කටුක වචනේ හේතු කරගෙන කිපෙන සුළු බවක් ඇති වෙන්නේ. කෝපය අවස්සන සුළු බවක් ඇති වෙන්නේ. හිතේ සංසිඳීම නැති කරනවා. ඒ නපුරු වචනේ. ඒ බඳු වචන
කාර්කශ වූ ගොරෝසු වචන. ඒක වචනයෙන් වෙන අකුසලයක්. ඒ වගේම නිස්සාර වූ දේවල් කතා කරනවා. කාලානුරූප නොවන දේ කියනවා. එහෙම නැත්නම් අසත්‍ය දේවල් කියනවා. යහපතක් ඇති නොකරන අයහපතට අයිති දෙයක් කියනවා. එක්ක අධර්ම කතාවක් කරනවා ධර්මයේ නාමයෙන් හුවා දක්වමින් කතා කරනවා. තමන්ගේ පුද්ගලික මතවාද වලින් බලද්දී අධර්මය. එතකොට අධර්මයේ කතා කරන්නේ වෙයි. ඊළඟට මතක තබා ගැනීමට නුසුදුසු දේ. ඒක මතක තියාගත්තා කියලා වැඩක් නැහැ. ජීවිතේට අර්ථයක් නැහැ. ඒ වැඩකට නැති හිස් වචන වලින් සතුට කරවන්න බලනවා. අද ලෝකෙ වැඩිපුර තියෙනවා මේක. ඊළඟට මෙසේ නොකල්හි හේතු රහිතව සීමා රහිතව අයහපත් වචන කතා කර කර ඉන්නවා. කාලයක නෙමෙයි නොකල්හි හේතු රහිතව ඔහි අයහපත් වචන කතා කර කර ඉන්නවා. හිස් වචන ගොඩක්. වචන කතා කරන්න අපිට ලැබිලා තියෙන්නේ හිස් දේවල් වලින් ජීවිතේ ගෙවන්න නෙවෙයි. අර්ථයක් ඇති යහපත ඇති සුභාසිතයක් ජීවිතයට එකතු කරගන්න. ඔන්න ඊළඟට වදාලා බුදුරජාණන් වහන්සේ මෙන්න මේවා තමයි කියන වචනේ මුල් කරගෙන කරන දේවල්. බොරු කියනවා, කේලම, පරුස වචන, හිස් වචන. මේ වචනයෙන් හැසිරෙන පිළිවෙලවල් හතර මුල් කරගෙන අකුසල් පැත්තට මේ හතර බර වෙලා තියෙනවා. විපාක ඊට අනුව සැකසෙනවා. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා චේතනා පහළ කොට දුක් උපදවන දුක් විපාක දෙන තුන් ආකාරෝ මානසික ක්‍රියාදෝෂයකුත් තියෙනවා. මනසින් ඇතිවෙන මනස තුල හටගන්නා වූ මානසික ක්‍රියාදෝෂයන් තුනක් තියෙනවා. ඒ තමයි පින්වත් මහණෙනි කෙනෙක් අනුන් සතු දෙයට ආසා කරනවා. අනුන්ට තියෙන ධන සම්පත්, භවභෝග සම්පත්, අනුන්ගේ දේවල් වලට ආස කරනවා. ඒ ආසාවත් එක්කම හටගන්න දෙයක් තමයි ඊර්ෂ්‍යාව, මසුරු බව. මසුරුකමත් එක්ක එකට තියෙන ඉච්ඡා මාච්චරි. ඊර්ෂ්‍යාව ලාමක ආසාවක් ඒවා කෙරෙහි හට ගන්නවා. ඉතින් ඒ ඊර්ෂ්‍යාව, මසුරුකම මුල් කරගෙන ක්‍රෝධ කරනවා. ඒ අයට ඒ වගේ විනාශය කැමති වෙනවා. හිතින් හට ගන්න අකුසල් නොයේක් විදිහට හට ගන්නවා. ඊට පස්සේ ඒවා වචන පිට කරනවා. එතකොට මේ දේ නොදැනුවත්ම කෙනෙක් අතින් වෙන්න පුළුවන්. මෙන්න මේක මනසේ හට ගන්න අකුසලයක්. මොකද්ද? අනුන් සතු දේවල් වලට ආසා කරන එක. අන් සතු වස්තු උපකරණ ආදී ඇද්ද ඒ කෙරෙහි ගිජු වෙන්නේ වෙයි. අහෝ සැබවින්ම වුන් අයද්දේ මා සතු වෙනවා නම් කියලා හිතනවා. ඒ අහවල් අය ගාව තියෙන දේවල් මට ඒ වගේ දේවල් තියෙනවා නම් කියලා ඒ අනුන් ගාව තියෙන දේවල් ගැන Tamanට තියෙනවා නම් කියලා ලෝභ සිතින් ගිජු වෙලා ඉන්නවද? ඒක මේ ලෝකේ පරිහානීය ලක්ෂණය. අකුසල් වැඩෙන ලක්ෂණය. ඊළඟට දේශසිතින් යුතු වේ වෙයි. දූෂිත වූ සිතුවිලි ඇත්තේ වෙයි. මේ සත්‍යව වෙනසෙත්වා. එහෙම නැත්නම් සිරගත බන්ධනාගාරගත වෙත්වා. ඒ වගේම මුලින්ම නැසී යත්වා විනාශයටපත් වෙත්වා. මේ විදිහේ සැප සම්පත් නොලබත්වා. මේ ආකාරයෙන් දුකටපත් වෙලා සිටිත්වා කියලා හිතින් වක්‍ර වූ ගමනක යෙදিলা ඉන්නවා. එතකොට කෙනෙක්ගේ බාහිරට පේන්නේ නැති වෙන්න පුළුවන් ඒ හිතේ තියෙන වක්‍ර ගමන. ඒ හිතේ තියෙන වක්‍ර ගමන අවසන් වෙන්නේ අර කැරකි වක්වී යන සතුන්ගේ ලෝකවලින්. නිරේ තිරිසන් ලෝක, പ്രേත ලෝකවලින්. බලන්න එතකොට මේ හිත ඇතුලේ හටගන්න ද්වේෂය නැමැති වක්කෝ කර්මය දුගතිය කරා කෙනෙක් ගෙනියනවා. අනුන්ගේ දේවල් වලට ආස කර කර ඒවට බැඳි බැඳි ඉන්න එක. ඒවා තමන් සතු කරගන්න කල්පනා කරන මෝහයෙන් අන්ධ වෙලා අනික් දේවල් වලට මසුරුකම් කර කර ඉන්න ස්වභාවය කෙනෙක්ගේ ජීවිතයේ අකුසල් වැඩෙන දෙයක්. බාහිරට පේන්නේ නැති වෙයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තව දෙයක් තියෙනවා. දෘෂ්ටිය වරද්දා ගන්නවා. කෙනෙක්ගේ දෘෂ්ටිය වැරදුනාට පස්සේ ඒ කෙනාගේ ජීවිතේ ඒ හේතු කරගෙන බොහෝ වැරදි වෙනවා. බොහෝ අකුසල් සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා දෘෂ්ටිය වැරදුනාට පස්සේ වෙන දේවල් තමයි මෙන්න මේ විදිහට. ඒ තමයි වැරදි දෘෂ්ටියක් හේතුවෙන් විපරීත දැක්මක් හේතුවෙන් දෙන ලද දේ විපාක නැහැ. එයා පිළිගන්නේ කර්මඵල පිළිගන්නේ නැහැ. ඊළඟට පුද පූජා පැවැත්වීමේ සේවා කටයුතු කිරීමේ විපාක තියෙනවා කියලා පිළිගන්නේ. කර්මඵල හොඳකට හොඳ විපාක නරකට නරක විපාක පිළිගන්නේ. මෙලොව තියෙනවා මෙලොව වගේම අපි මෙලොව ඇතහැරලා පරලොවට යනවා. දැන් පින්නතුනි මෙලොව කියලා ගත්තොත් පුංචි කාලයක්.
අවුරුදු 60 70 80 මේ කාලේ තමයි මෙලෝ. හැබැයි මෙලෝදී කරන කියන දේ අපි ගත කරන ජීවිත පිළිවෙල ඊළඟ පරලෝ ජීවිත ගමනට තීරණයක් ලබා දෙනවා. එතකොට ඒ දේ සිද්ධ වෙන්නේ මෙලෝ හැර පරලෝට යනකොට එකතු වෙච්ච විපාක පිණිස සැකසිච්ච දේත් එක්ක. ඒ දේ තමයි එකතු වෙලා ගමනට ප්‍රධාන සාධක විදිහට තියෙන්නේ. ඉතින් මේ විදිහට මෙලෝ පරලෝ පිළිගැනීමක් නැත්නම් ඊළඟට අම්මට තාත්තට කියලා විශේෂයෙන් සැලකිය යුත්තම් මෙලෝ සිටිනවා. ඒ උතුමන්ට සලකන්න ඕනේ කියලා පිළිගැනීමක් නැත්නම් මෙලෝ දෙමව්පියෝ කියලා කියන්නේ දරුවන්ගේ පූර්ව ආචාර්යවරු. මූලික ආචාර්යවරු. ඒ වගේම දෙලොව යහපත සලසා දෙන්නේ දෙමව්පියෝ. බ්‍රහ්මාති මාතා පිතරෝ අම්මා තාත්තා දරුවන්ට බ්‍රහ්මයා වගේ. මොකද සියලු යහපත සියලු අනාගත අභිවෘද්ධිය සලසා දෙන්න දෙමව්පියෝ පසුපසින් මුල් වෙන්නේ. මෙලෝ එළිය දකින්නම අවස්ථාව හදලා දෙන එක දෙමව්පියන්ගේ උපකාරය නොවේද? ඒ උපකාර කන්ද මැනලා කියන්න බෑ. ඒ නිසා ඒ මව්පියන්ට කළගුණ සැලකීම විශේෂයෙන් සිදු කළ යුතුයි කියලා පිළිගැනීමක් තියෙන්න ඕන. ඒකනේ පින්නතුනි දැන් මනුස්ස ඝාතන අතර ගත්තොත් ප්‍රාණඝාතය අතර වෙන මිනිස්සෙක් මැරුවොත් සිද්ධ වෙන පව වෙනස්. යම් කෙනෙක් අතින් අම්මා තාත්තා මැරුණොත් ඒකේ පාප කර්මයේ ආනන්තරීය පාප කර්මයක්. එතකොට ඒ වෙනස් වෙන්නේ කුමකින්ද? පුද්ගලානුබද්ධව. තමන්ගේ මව්පියා මැරුවීමෙන් ඒ වගේ දේවල් සිද්ධ වුණොත් නොදැනව. ඒකේ විපාක ජීවිතේට ගොඩාක් වැඩි. ඒ නිසා අම්මා තාත්තට සැලකීමත් ඒ වගේමයි. දෙමව්පියන්ට යම් කෙනෙක් සලකනවද? ඒකේ පුණ්‍ය විපාකයක් අතිවිශාලයි. දෙමව්පිය ගැන කෘතගුණ දැක්වීම දරුවන්ගේ ජීවිත අභ්‍යන්තරයේ තිබිය යුතු දෙයක්. දෙමව්පියන්ට කෘතගුණ සලකන්න උපකාර ලබා දෙන්න තියෙන උතුම්ම පිළිවෙල ධර්මයේ පෙන්වවා දාලා. තිසරණේ තුල පිහිටලා ඉන්න පරිසරය හදලා දෙන්න. නිතර ධර්මයේ සිහි කරන්න පරිසරය හදලා දෙන්න. සසරේ අනතුරු සිහි කරන පරිසරය හදලා දෙන්න. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දායාද කරගෙන සීක බල ධර්ම දියුණු කරගන්න. ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා කියන මෙන්න මේ ගුණධර්ම පහ ජීවිතයේ තියෙන සැබෑම ධනය, බුද්ධ ශාසනයක ලැබෙන මූලික ධනයන්. මෙන්න මේ ධනයන් ජීවිතයේදී ඇති කරගන්න පාර හදලා දෙන්න කියව. ඒ ධනයන් ඇති කර ගැනීම තමයි මෙලොවත් පරලොවත් දෙලොවම යහපතට තියෙන්නේ. අපි ගත්තොත් දෙමාපිය විදිහට දරුවෝ ගැන නොඑක් විදිහට බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. දෙමාපියන්ට දරුවන් ගැන තියෙන බලාපොරොත්තු ජීවිතේ කෙලවර වෙනකල් තිබ්බත් ඉවර වෙන්නේ නැහැ. අවසාන මොහොතට දරුවන්ගේ බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඒ වගේ ඉවරයක් නැහැ. මොකද දරුවෝ තමයි දෙමාපියන්ගේ ලෝකේ වටිනා වස්තුවකට තියෙන දේ. හැම දෙමාපියන්ටම දරුවෝ ලෝකේ උතුම්ම දේ. එතකොට හැමෝටම දරුවන්ට දෙමාපියෝ ඉන්නවා, දෙමාපියන්ට දරුවෝ ඉන්නවා. එතකොට මේක ලෝකේ තියෙන ප්‍රධාන දෙයක්. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ වර එක. මේ ලෝකේ බන්ධනයන් අතර යම් බන්ධනයක් දකිනවා නම් යමෙක් දරුවෝ දෙමාපියන්ට බැඳිලා, දෙමාපිය දරුවන්ට බැඳිලා තියෙන යම් බන්ධනයක් ඒක බලවත් බන්ධනය කියලා වදාළා. දවසක් කොසල් රජතුමාගේ හිරගෙදරට හෝරු කණ්ඩායම කස පහර දිදී, දන්වල් පහර දිදී අරන් යනවා. ඒක දැකලා ස්වාමීන් වහන්සේලා කියනවා, ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අද දැක්ක මේ වගේ සිදුවීමක්. ඒකනම් මහා පුදුමාකාර බන්ධනයක් කියව. බුදුරජාණන් වහන්සේ වදාළා, පින්වත් මහණෙනි, ඔය බන්ධනේ නෙවෙයි සැබෑම බන්ධනය කියන්නේ. ඔයිට වඩා බලවත් වූ බන්ධනයක් තියෙනවා. යමෙක් දරුවෝ දෙමාපියන්ට බැඳී ඇද්ද, දෙමාපියෝ දරුවන්ට බැඳිලා ඇද්ද, අන්න ඒ බන්ධනේ බලවත් බන්ධනේ කියව. දෙමාපියන්ගේ දරු සෙනෙහස කියන දේ සම්මස් ඇට නහර විඳගෙන ඇට මිදුළු දක්වාම කාවැදිලා තියෙන දෙයක්. හැබැයි ඒක තුල තියෙන යම් බන්ධන සහිත බවක් තියෙනවා. බන්ධන සහිත බව තමයි ඒව මුල් කරගෙන මේ මගේ දේවල්, මගේ දරුවෝ නෑ කියලා. ඒ මත්තේම ජීවිතේ ගෙවෙනවා නම් අපේ ජීවිතේට තියෙන ලබන්න තියෙන යම් යහපතක් ඇද්ද? ඒ ලබන්න තියෙන යහපත මගහැරෙන්න අවස්ථාව වැඩි. මෙලොව ගත කරන ජීවිත කාලයේ කළ යුතු යුතුයකම් තියෙනවා. ඊට කළ යුතු යුතුයකම් තියෙනවා. ඒ දේවල් දරුවන් වෙනුවෙන් දෙමව්පියෝ ඊට කරන්නට ඕන. ඒ වගේම දෙමව්පියෝ වෙනුවෙන් දරුවන්ට කරන්න තියෙන නොයෙක් යුතුයකම් තියෙනවා. ඒ දේවල් සිදු කෙරෙන්නට ඕන. මේ කියන්නේ ඒ මැත්තේ බැඳී වාසය කරන්න එපා කියලා. ඒකනේ නකුල මාතාව කියන්නේ නකුල පිතා ලෙඩ වෙලා ඉද්දී මේ දරුමල්ලු ගැන බිරින්දෑ වෙන මා ගැනවත් බැඳීමක් හිතේ තියාගන්න එපා. මේ ගේ දොර ඉඩකඩම් මේ තියෙන රැකී ආරක්ෂා ගැන බැඳුණු හිතක් තියාගන්න එපා.
ඔබ සිහි කරන්න බුදුරජාණන් වහන්සේ සරණ ගිය බව, සද්ධර්මයේ සරණ ගිය බව, ශ්‍රාවක සංඝරත්නයේ සරණ ගිය බව, සීලාදී ගුණධම් දියුණු කරපු ආකාරය, ඒ වගේම හොඳට දහම් දැනුමින් වැඩුණ ආකාරය, ත්‍යාගයේ පුරුදු කරපු ආකාරය, ප්‍රඥාව ජීවිතේ දියුණු කරගත්තු බව, මේවා සිහි කරන්න, ජීවිතයේ අනිත්‍ය අස්තිර බව සිහි කරන්න කියනවා. මොකද පින්නතුනේ අපේ ජීවිත කාලය යම් කෙටි කාලයකට තියෙන දෙයක් මනුස්ස ජීවිතේ. සසර ගමන ගද්දී කල්ප ගානින් අති දීර්ඝ ගමනක් ගෙවාගෙන ඇවිල්ලා මහා සාගරයේ පරදන ලේ කඳුළු හලාගෙන ආපු සසර ගමන. ධර්ම අවබෝධ කරගන්න නොහැකි වීම හේතුවෙන් අනාගත සසර කොතෙක්ද කියලා හිතාගන්න බැරි තරම් දීර්ඝයි. ඒ බිය සහිත දුක් සහිත ගමන තුල මනුස්ස ජීවිතයේ ලබන සුගතිය, දෙව්ලෝක ලබන සුගතිය නිතරම ලැබෙනව නොවේ. ඉතින් අන්නේ අනතුරු දකින කෙනා, ඒ අනතුරු තේරුම් ගන්න කෙනා නිතර කල්පනා කරන්න ඕන ලද මනුස්ස ජීවිත කාලේ අපේ කළ යුතු යුතුකම් වගකීම් තියෙන දේවල් තියෙනවා. ඒවා ධාර්මිකව ඉටු කරමින් මෙලෝ හැර පරලෝට යන ගමන ගැන බොහෝ කල්පනාවක් තියෙන්න ඕන කියලා තේරුම්ගෙන තියෙන්නට ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට දස අකුසලයන්ගෙන් යුක්ත කෙනා මෙන්න මේ සිතින් වෙන අකුසල් අතර මේ මිත්‍යා දෘෂ්ටික වැඩපිළිවෙල තුල ඉන්නවා. එයා මෙලෝ පරලෝ පිළිගන්නේ නැහැ. ඊළඟට එයා පිළිගන්නේ නැහැ ලෝ අවබෝධ කරගත්තු ශ්‍රමණ බ්‍රාහ්මණයින් ගැන. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකේ අවබෝධ කරලා ඒ රහතන් වහන්සේලා මේ දුකින් නිදහස් වෙලා වැඩ සිටි ඒ උතුමන්ගේ උතුම් ජීවිත අවබෝධය ගැන පිළිගැනීමක් නැහැ. ඉතින් ඒ ධර්මය ගැන පිළිගැනීමක් නැති කෙනාට, ඒ ගැන හිතන්න කල්පනාවක් නැති කෙනාට සසරේ විශාල අනතුරක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට සිතින්, කයින්, වචනෙන් යම් අකුසල් වැඩපිළිවෙලක් කෙනෙක්ගේ ජීවිතේ තියෙනවාද, ඒ අකුසල් වැඩපිළිවෙලත් එක්ක එකතු වෙලා තියෙන කෙනාගේ ජීවිතේ ගොඩාක් දුක් උපදවනවා. තුන් ආකාර ක්‍රියා දෝෂේ නිසාම, ඒ ක්‍රියා දෝෂය ඇතිවීම හේතුවෙන්ම ඒ කෙනාගේ ජීවිතේ විශාල දුකක් ඇති කරලා දෙනවා. ඒ හේතුවෙන් කය බිඳී මරණින් මතු අපාය දුගතිය විනිපාත නම් වූ නිරේ උපදිනසේක. නිරේ කරා යන්න හේතු වෙනවා. තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ කරා යන්න වෙනවා. මේ තුන් ආකාර වූ කායික, වාචසික, මානසික ක්‍රියා දෝෂයන් නිසා. පින්වත් මහණෙනි, මේ හරියට මේ වගේ දෙයක්. හරි හතරස් මැණික, හතර පැත්ත කපලා තියෙන හරි හතරස් මැණික් කැටයක් අරගෙන මේ මැණික් කැටේ උඩ දානවා. උඩ දැම්මට පස්සේ ඒක පැතලිව ඝනකම මනාව තියෙන නිසා පොළොවට වැටෙද්දී යම් පැත්තක් පොළොවේ මනාව පිහිටනවා කියන එක සිද්ධ වෙන දෙයක්. මොකද ඒක මනාව තියෙන දෙයක් නිසා. අන්න ඒ වගේ තමයි කියනවා මේ අපාය දුගති විනිපාත කියන නිරේ උපදිනවා කියන එක වෙන්න පුළුවන් දෙයක් කියනවා. දසාකාර අකුසල දෝෂය නිසා. දැන් එතකොට අපි දැනගත්තා අකුසලයන් එකතු වීමේ තියෙන දෝෂය ගැන. ඔන්න බුදුරජාණන් වහන්සේ ඊළඟට වදාලා කුසලයන් එකතු වීමේ තියෙන ආනිසංසය ගැන. මෙහිලා පින්වත් මහණෙනි, ඇතෙමෙක් සතුන් මැරීම අත්හැරලා, සතුන් මැරීමෙන් වැළකීලා, දඬු මුගුරු අත්හැරලා, අවියායිද අත්හැරලා, පවට ලැජ්ජාවෙන්, දයානුකම්පාවෙන් වාසය කරනවා සියලු සතුන් කෙරෙහි. දයාවක්, අනුකම්පාවක් තියෙනවා. මේ ප්‍රාණීන් කෙරෙහි අනුකම්පාවක් තියෙනවා. අන්න ඒ කෙනා ප්‍රාණඝාතයෙන් වැළකීලා වාසය කරයි. ඒ වගේම නොදුන් දේ ගැනීමෙන් වැළකීලා, සොරසිතින්, සොර ක්‍රියාවෙන් වැළකීලා වාසය කරනවා. සොරකමින් වැළකීලා වාසය කරනවා. අන් සතු අනුන්ගේ නොදුන් දේ හොරසිතින් පැහැර ගැනීමෙන් වැළකී වාසය කරයිද? වැරදි කාමසේවණයෙන් වැළකීලා වාසය කරයිද? මෙන්න මේ තුන් ආකාර වූ කායික සැපේ උපදවන දේ නිසා ඒ කෙනාගේ ජීවිතයට සැපේ ස්පර්ශ කරන්නට ලැබෙනවා. ඒ සැපය ඇසුරු කරගත් තුන් ආකාර කායික සම්පතක් නිසා ඒ හේතු කරගෙන එයාගේ ජීවිතේ යහපත ලබනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟට කුසල් චේතනා පහළ කොට සැප උපදවන, සැප විපාක දෙන සිව් ආකාර වූ වාචික ක්‍රියා සම්පතක් ඇත්තේ කෙසේද? ඔන්න වැදගත් දෙයක්. දැන් කායික ක්‍රියාව පැහැදිලිව පේනවා. ඊළඟට වාචික ක්‍රියාව ලස්සනට හඳුනා ගන්න පිළිවෙල මේකේ දේශනා කරනවා. අපි වචනෙන් කතා කරද්දී ඒ කතා කරන දේ ගැන හිතන්න ඕන කුමක්ද කියලා දේශනා කරනවා. මහණනි, මෙහිලා කෙනෙක් බොරු කීම අතහැරලා,
බොරු කීමෙන් වැළකීලා සභාවකට ගියේ වේවා, පිරිසක් මැදට ගියේ වේවා, නෑයන් මැදට ගියේ වේවා, ජන සමූහයක් මැදට ගියේ වේවා, රජයේ මැදට වේවා, ඔහු ඉදිරියට යම් පිරිසක් මැදට ගිහිල්ලා යම් කාරණාවක් විමසනවා නම්, යමක් දන්නවා නම් දන්නවා කියන්න, නොදන්නවා නම් නොදන්නවා කියන්න, ඒ වගේම දැක්කේ නැත්තම් දැක්කේ නෑ කියන්න, දැක්කා නම් දැක්කා කියන්න. ඒ විදිහට කියද්දී ඒ කෙනා නොදන්නා දේ නොදන්නවා කියනවා, දන්න දේ දන්නවා කියලා කියනවා, සත්‍යය කතා කරනවා. මෙසේ තමා උදෙසා හෝ අනුන් උදෙසා හෝ කිසියම් ලාභයක් උදෙසා හෝ දැන දැන බොරු නොකියන්නේ වෙයි. එතකොට පින්නතුනේ මේ බොරුව කියන එක කරන්නේ ගොඩක් විට ලාභයක් සත්කාරයක් මුල් කරගෙන ඒකට නැඹුරු වෙච්ච කෙනා. ලාභයට සත්කාරයට ආස කරන කෙනා තමයි බොරු කියන්නේ. බොරුවෙන් වංචාවෙන් ලෝකේ රවට්ටන්න හදන්නේ ලාභ සත්කාරයක් ගන්න බලාපොරොත්තු තියෙන කෙනා. තමන්ට යම් ලාභයක් ගන්න ආමිෂයට ගිජුන කෙනා බොරු කියනවා. ඊළඟට සත්කාර සම්මාන බලාපොරොත්තුෙන් ආසා කරන කෙනා බොරු කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් අම්මා තාත්තා වෙනුවෙන් බොරු කියන්නේ නැහැ කියනවා. දරුමල්ලු වෙනුවෙන් බොරු කියන්නේ නැහැ කියනවා. හැබැයි මම දැකලා තියෙනවා පින්වත් මහණෙනි. මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මුල් කරගෙන මේ සත්‍යය එයට ගිජු වෙලා බොරු කියනවා. ඒ හේතු කරගෙන දුගතිගාමී වෙලා දුක් විඳිනවා මම දැකලා තියෙනවා. බුදු නෙතින් දිවසින් දැකලා නිරේ උපන් ඒ වගේ නිරි සත්‍යයන් ගැන, പ്രേත ලෝකේ විඳවන සත්‍යයන් ගැන බොහෝ බුද්ධ දේශනාවල പ്രേතවත් තුලින් විස්තර කරලා තියෙනවා. එතකොට ඒ හේතුව තමයි කියනවා අම්මා තාත්තා වෙනුවෙන්වත් බොරු කියන්නේ නැහැ කියනවා. දරුමල්ල වෙනුවෙන්වත් බොරු කියන්නේ නැහැ කියනවා. හැබැයි Tamanට යම් සත්කාරයක් සම්මානයක් මුල් කරගෙන ඒකට බොරු කියනවා. බලන්න හොඳට Tamanට පුංචි ලාභයක් ගන්න හිතාගෙන මේද ගොඩාක් අය බොරු කියන්නේ. දියුණුවක් ලබන්න කියලා හිතාගෙන. හැබැයි රැස් වෙන විපාකේ හරි බලවත්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ හේතුවෙන් තමයි කියනවා කියන්නේ බොරු කියන්නේ. ඒ බොරුවෙන් වැළකීලා ඉන්නවා කියනවා නුවණ තියෙන කෙනා. ඊළඟට ඒ කෙනා කේලාම් කීමෙන් වැළකීලා කේලම අත්හැරලා අන් අය බිඳවන වචන අත්හැරලා ඒ කෙනා කතා කරනවා මෙන්න මේ දේ. අන් අය සමගි වූවන්ගේ සමගිය වැඩි වෙන දේ කතා කරනවා. අසමගි වූවන්ගේ සමගිය ඇති වෙන දේ කතා කරනවා. පිරිස සමගි වීමෙහි සමගි කරවීමෙහි ඇලී වාසය කරනවා. හොඳට බලන්න ගෙදරක වුණත් අසමගි වුණාට පස්සේ රණ්ඩු සරුවල්නේ. ඒ ගෙදර ඉන්න අය අතරේ සමගිය තියෙනවනම් ගෙදර සතුටක් නැද්ද? අහල පහල ගමේ සමාජයේ ඉන්න පිරිස අතරේ සමගියක් තියෙනවනම් ඒ ගමේ සතුටක් නැද්ද? අන්නේ සමගිය ඇති කරන වචනේ මහා කුසලයක් ඇති කරන දෙයක්. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ සංඝ සාමග්ගය කියලා කියන්නේ කල්පයක් සුගතිය උපදින පිනක් කියනවා. සංඝයාගේ සමගිය ඇතිවීම. එතකොට ඒ වගේ වචනේ කියන දෙයින් බොහෝ පින් කරන්න අවස්ථා ලැබෙනවා. වචනයෙන් කෙනෙක්ගේ සමගිය ඇති වෙනවා නම් ඒ සමගිය විශාල සැපයක් ඇති කරලා දෙනවා. සමගිය ඇති වෙන කුසල් උපදවන යහපත් සත්‍ය වූ වචනේ කතා කරනවද? ඒ වචන පුරුදු කරනවද? අති විශාල යහපතක් ජීවිතේට ඇති වෙනවා. ඉතින් මේ බිඳවන කේලාම් සහිත වචන කතා කරන්නේ නැහැ කියනවා නුවණ තියෙන කෙනා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දරුණු වචන අත්හැරලා දරුණු වචනෙන් වැළකුණේ වේ. යම් වචනයක් දොස් රහිත වේද ශ්‍රවණයට සැප උපදවයිද? දයාවක් අනුකම්පාවක් ඇති කරයිද? හෘදයාංගම වේද? හදවතට සැපයක් ඇති කරලා දෙනවා. වැදගත් වේද? බොහෝ ජනයා කැමති වේද? බොහෝ ජනයාට ප්‍රියමනාප වේද? ඒ බඳු වචන කතා කරන්නේ වේ. නේලා කන්න සුඛා හදයංගම පෝරි බහුජන කාන්තා බහුජන මනාපා. මෙන්න මේ වචන කතා කරන කනට ප්‍රිය උපදවන සැප උපදවන බොහෝ ජනයා කැමති වෙන බොහෝ ජනයාට සැපේ ඇති කරන ප්‍රියමනාප වූ හෘදයාංගම වූ මේ වචන කතා කරනවා. අන්නේ වචන කතා කරද්දී කෙනෙක්ගේ ප්‍රියමනාප බව ප්‍රසන්න බව දයානුකම්පාව ඇති වෙන වචන කතා කරද්දී ඒ කෙනාගේ හිත නිවෙනවා. වචනයෙන් කරන්න පුළුවන් කුසල්. අපි ගමු මෙහෙම කෙනෙක් රණ්ඩු සරුවල් වෙලා ඉන්නවා. කේන්තියෙන් ගිහින් ඉද්දී ඒ කෙනාට අනුකම්පාවෙන් ඒ ගැන යම් උපකාරයක් සලසලා දෙන පරිසරයක් තියෙනවා නම් ඒ ප්‍රිය උපදවන වචනයෙන්
අර කෙනාගේ අර දොස් සහිත සිතුවිලි ගංගාව එතනින්ම නවතිනවා. එතකොට මේ සැපය උපදවන වචනයෙන් කරන්න පුළුවන් බලවත් කුසලයක් තමයි මේ වගේ ප්‍රිය මනාප මිහිරි වූ අර්ථවත් වූ වචන කතා කිරීම. ඊළඟට බලන්න බුදුරජාණන් වහන්සේ වදාලා නිසරුදේ කීම අත්හැරලා නිසරුදේ පැවසීමෙන් වැළකීලා කාලානුරූප වූ සත්‍ය වූ යහපත ඇති කරන ධර්මයේ කතා කරනවා. අන් අයට හික්මෙන් උපකාර වන හොඳ දෙයක් කියලා දෙනවා. මෙන්න මේ විදිහේ වචනේ කතා කිරීමෙන් මේ වගේ වචන කතා කිරීම නිසා සුදුසු කල්හි හේතු සහිතව සීමා සහිතව යහපත් වචන කියන්නේ නෙවෙයි. යහපත් වචනේ අවශ්‍ය අදාළ ප්‍රමාණයට කතා කරනවා කියන්නේ. ඒ වචනයෙන් සැලසෙන යහපත ගොඩාක් බලවත්. ඊළඟට පින්වත් මහණෙනි මෙන්න මේ විදිහට කුසල් චේතනා මුල් කරගෙන සැප උපදවන සැප විපාක දෙන සිව් ආකාර වාචසික ක්‍රියා සම්පතක් තියෙනවා. වාචසික ක්‍රියා සම්පත. ඊළඟට වදාලා කුසල් චේතනා පහළ කොට සැප උපදවන සැප විපාක දෙන තුන් ආකාර වූ මානසික ක්‍රියා සම්පතක් තියෙනවා. ඔන්න මානසික ක්‍රියා සම්පත. බුදුරජාණන් වහන්සේ වදාලා දේශේ නැති සිතින් යුක්ත වූ යේ වෙයි. ද්වේෂය කියන එකෙන් සිතට සිද්ධ වෙන්නේ යහපතක් නෙමෙයි. දූෂිත වූ සිතුවිලි නැත්තේ වෙයි. එතකොට ද්වේෂයෙන් සිද්ධ වෙන දේ තමයි දූෂණය වෙනවා. සිත කිලිටි වෙනවා. ඒ දූෂණය වූ සිතුවිලි නැත්තේ වෙයි. මේ සත්වය වෛර නැත්තෝ වෙත්වා. තරහ නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවසේ ජීවත් වෙත්වායි. මෙසේ සිතන්නේ වෙයි. මෙහෙම වෙනවා නම් කොයිතරම් හොඳද කියලා සිතුවිලි තියෙනවා. වෛර නැති, තරහ නැති, දුක් පීඩා නැති, සුවසේ ජීවත් වෙන ජීවිත ලබනවා නම් කොයිතරම් හොඳද කියන සිතුවිල්ල තියෙනවා. ඒ චේතනාත්මකව ද්වේෂය නැති ඒ සිතුවිල්ල මුල් කරගෙන කෙනෙක්ට බොහෝ සැප උපදවා දෙනවා. ඊළඟ දේ තමයි මෙහිලා පින්වත් මහණෙනි කෙනෙක් අන්සතු දෙයට ආසා නොකරයි. එවිට අනුන්ගේ ඒ අන්සතු වස්තු උපකරණ ආදියක් ඇද්ද ඒ කෙරෙහි ගෙජු නොවූයේ වෙයි. අහෝ සැබවින්ම ඔවුන් අයත් දේ මා සතු වෙනවා නම් නොසිතන්නේ වෙයි. අනුන්ගේ දේවල් වලට ලෝභකම් මසුරුකම් කරන්නේ නැහැ කියන. ඒ අන් අය තමන්ගේ උත්සාහයෙන් ලබාගත් දේ අන් අයට ඒ උත්සාහය නිසා ලැබිච්ච දෙයක්. දැන් හැමදේම කර්මයට අනුවම ලැබෙනවා නෙමෙයි. හේතුව උත්සාහයෙන් කරලා ලබන්න පුළුවන් යහපත තියෙනවා. කෙනෙක් දියුණු වෙන්නේ තමන්ගේ දාඩිය මහන්සියෙන් උත්සාහයෙන්. කෙනෙක් හිතුවොත් කර්මයට නේ කියලා හැමදේම කර්මයට බාර දීලා ඉන්නවා. ඒක නා උත්සාහයක් නැහැ. ඒක එහෙම නෙමෙයි. ඒකනේ බුදුරජාණන් වහන්සේ පංච ඉට්ඨ ධම්ම සූත්‍රයේ වදාළේ. ඒ විදිහට ප්‍රාර්ථනා කර කර ඉන්නවා නම් මේ කර්මයෙන් වෙන්නේ ඒකින්ද මේ ඔක්කොම ප්‍රාර්ථනා කරද්දි ලැබේවා කියලා හිතද්දි ලැබෙනවා නම් ඉද කෝනු හායේත මේ ලෝසතුන් කුමකින් නම් පිරිහිලා ඉඳීවිද කියලා ඇහුවා. කෙනෙක් ආයුෂ කැමති, හොඳ වර්ණ සම්පත්තිය ලබන්න කැමති, සැපයෙන් වැඩිලා ඉන්න කැමති, බලයෙන් වැඩිලා ඉන්න කැමති, යසසින් කීර්තියෙන් වැඩිලා ඉන්න කැමති, ධනය භවභෝග සම්පත් වලින් වැඩිලා ඉන්න කැමති. ඉතින් එයා ඒක යාඥා කර කර පතපතා ඉන්නවා. පැතුවා කියලා ලැබෙන්නේ නැහැ. ඊට අදාළ ක්‍රියාව සිදු කරන්න ඕන. උපමාවකින් අදාලා. එළදෙනකින් කීරි ගන්න ඕන මිනිස්සේ බාල්දියක් අරගෙන ගිහිල්ලා එළදෙන හොඳට නාවනවා. නාවලා එළදෙනගේ අඟ ළඟින් බාල්දිය යටින් තියලා අඟෙන් අදිනවා. කිරි ඒවා කියලා. කිරි ඒවිද කියලා ඇහුවා. එන්නේ නැහැ. අඟෙන් කිරි එන්නේ නැති දැන කණෙන් අදිනවා කිරියෙන්. කණෙන් කිරි එන්නේත් නැහැ. හැබැයි ඒ කිරි එන්න ඕන තන බුරුල් ළඟින් තියලා බාල්දිය තියලා අදිද්දි කිරි එනවා. හේතුව ඊට අදාළ ක්‍රියාව කළා කියව. ඒ වගේම තමයි කියවා කෙනෙක් තෙල් ගන්න ඕන වෙලා තෙල් ගන්න අර තෙල් මිරිකන ඒ මැෂින් එකට දානවා වැලි. වැලි දාලා තෙල් මිරිකන්න හදනවා. කවදාවත් තෙල් එයිද? එන්නේ නැහැ. ඒ වගේ තමයි කියවා. හැබැයි තෙල් එන යම් බීජ වර්ගයක් එහෙම නැත්නම් පොල් වේලලා දාලා තියෙනවා. තෙල් එන දෙයක් දාලා මිරිකද්දි ඒකෙන් තෙල් එනවා. හේතුව ඊට අදාළ ක්‍රියාව කළා. අන්න ඒ වගේ තමයි කියනවා. යම් යහපතක් යම් දියුණුවක් ලබනවාද ඒ දියුණුව ලැබීමට අදාළ වෙන දේ කරන්නට ඕන. ඒ තුලින් තමයි ජීවිතයේ යහපත සැපය ඇති කරන්නේ. දැන් මේ අනුශාසනාව පුරාවට තියෙන ඒ ගැන. සිතින් කයින් වචනෙන් ආයාපතට අයත් දේ කරනවා. ඒකේ විපාක ස්පර්ශ වෙලා එයා දුගතිය කරා යනවා, දුක් විපාක විඳිනවා. ඊළඟට යහපත ඇති වෙන යහපතට අයත් දේ කරනවා. ඒකේ විපාක ස්පර්ශ වීමෙන්
ඒ හේතු කරගෙන යා සැප විපාක ලබනවා. සුගතිගාමි වෙනවා. කුසල් වඩනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහන්නි කුසල චේතනාවන් හේතු කරගෙන සිද්ධ වෙන තුන්නාකාර වූ මානසික ක්‍රියා සම්පත් අතර ඊළඟට තියෙන දේ තමයි කියනවා මෙන්න මේ කායික ක්‍රියා සම්පත්තිය ලබා දෙන කුසල් චේතනා හේතුවෙන් මෙන්න මේ විදිහේ සිතුවිලි පවත්වනවා. ඒ තමයි කියනවා දන් දීමේ විපාක තියෙනවා කියලා පිළිගැනීමක් තියෙනවා. ඊළඟට සිල් රැකීමේ විපාක, පුද පූජා පැවැත්වීමේ විපාක, සේවා කටයුතු වල විපාක, ඊළඟට මේ කර්මඵල ගැන පිළිගැනීමක් එයාගේ ජීවිතේ තියෙනවා. ඊළඟට හොඳට හොඳ විපාක, නරකට නරක විපාක පිළිගන්නවා. එතකොට ඒක නා ඒ හේතු කරගෙන ඒ කෙනාගේ ජීවිතේ කුසල් වැඩෙනවා. දැන් කර්මඵල දන්නේ නැති කෙනා පිනක් පවක් කල්පනා කරන්නේ නැහැනේ. එයාට මොන වගේන් හරි කාලා බීලා තමන්ගේ බඩ වඩාගෙන ඉන්න තියෙනවා නම් එච්චරයි. එයාට තේරෙන්නේ එච්චරයි. හැබැයි කර්මඵල විපාක පිළිගන්න කෙනා එයා දන්නවා මේක හේතුවෙන් මට මේ වගේ විපාකයක් ස්පර්ශ වෙනවා. දැන් පවට ලැජ්ජා බය කියද්දි පව් කරන්න ලැජ්ජාවක් තියෙනවා. ඒ පව් කරන්න ලැජ්ජාව වගේම ඒත් එක්කම තියෙන දේව ධර්මයේ තමයි විපාකයට බයයි. දුක් විපාකයට බයයි. ඒ දෙකම දේව ධර්මයට අයද්දී. එතකොට පවට ලැජ්ජාවක් තියෙනවා, දුක් විපාකයට බියක් තියෙනවා. ඒ දෙකම හේතු කරගෙන යා පවින් වළකිනවා කියනවා. ඉතින් ඒ විදිහට සිද්ධ වෙන්නේ කර්ම විපාක පිළිගැනීම නිසා. එයා පිළිගන්නවා මෙලොව පරලොව ඕපපාතික සත්‍යයන් ලෝ උපදිනවා කර්මානුරූප. ඒ කර්මානුරූප උපදින ඕපපාතික සත්‍යයන් ගැන පිළිගැනීමක් තියෙනවා. අම්මා තාත්තා කියලා මෙලොව විශේෂයෙන් සැලකිය යුතු උතුමන් ඉන්නවා. ගෙදරදී කෙනෙකුට බොහෝ පින් කරගන්න තියෙන අවස්ථාව දෙමව්පියන්ට හොඳින් සැලකීම. කායික වේවා, වාචික වේවා, මානසික වේවා සැප උපදවන යහපත් උපකාර ලබා දෙනවද? ඒයින් බොහෝ පින්ඵල රැස් වෙනවා. දෙමව්පියන්ට කෘතගුණ සලකන්න පුළුවන් ජීවිතයක් ලැබිලා තියෙන අපට තිසරණේ ලැබුණ වෙලාවේ. ඒ කෘතගුණ සලකන ජීවිතයේ බුදුරජාණන් වහන්සේ වදාලා සීක බල ධර්මයන් උපදවා ගන්න කියලා දීමින්. ඒ උතුම් කෘතගුණ සැලකීම ජීවිතවලට ලබා දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ උතුම් කෘතගුණ සැලකීම දෙමව්පියන්ට ලබා දෙන්න ලැබී තියෙන ජීවිතයක්. දරුවන් විසින් දෙමව්පියන්ට සිදු කළ යුතු උතුම්ම සත්කාරය ඒ දෙමව්පියන් කෙරෙහි තියෙන දෙමව්පියන්ට කළ යුතු උපකාරයන් අතර අග්‍ර උපකාරය ඒ තිසරණේ පිහිටා සිල් ගුණ ධම්වල වාසය කරමින් ඊළඟට ධර්ම ශ්‍රවණය තුල හොඳට වැඩෙන්න, ත්‍යාගය පුරුදු කරන්න, ප්‍රඥාව දියුණු කරගන්න, මෙන්න මේ දේවල් ජීවිතයට ඇති කරගන්න පාර හදලා දෙන එක. මේක තමයි ජීවිතේ ලබා දෙන්න තියෙන උතුම්ම යහපත. දැන් අනෙක් දේවලුත් ලබා දිය යුතුයි. දැන් බුදුරජාණන් වහන්සේ වදාළේ 100ක් අවුරුදු පුරාවට අම්මා තාත්තා උරහිස් දෙකේ තියාගෙන සලකනවා. නාවලා කවලා පෝලා කැතකුණු අතගාලා පිරිසිදු කරලා හැම දෙයක්ම කරලා හොයලා බලලා සලකනවා අවුරුදු 100ක් පුරාවට. හැබැයි අම්මයි තාත්තයි අප කෙරෙහි මෙලොවට අපිව ජාත කරලා අපට ලබා දීපු උපකාරයට ඒ කළ ගුණ සැලකීම ප්‍රමාණවත් වෙලා නැහැ කියනවා. අපි කියමු වෛද්‍යවරයෙක් වෙලා එහෙම නැත්නම් ලබා දෙන්න තියෙන උපරිම පහසුකම් සලසලා දීලා අපි සලකනවා. සැබෑම පහසුකම සලසා දීම දෙමව්පියන්ට සතර අපාය වැටෙන්නේ නැති වෙන පරිසරය හදලා දෙන එක. මොකද අපි හැමෝටම තියෙන බය ඒක. හැමෝටම තියෙන අනතුර ඒක. අපි හැමෝම සතර අපාය වැටි එන අය. සසර ගමනක අනතුරු සහිත වෙන අය. ඒ සසර ගමනක අනතුරු සහිත වෙද්දී ඒයින් ගැලවෙන පිහිට ලබා ගැනීමයි අපේ ජීවිතවල කරගන්න තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා මෙන්න මේ විදිහට දසවස්තුක සම්මාදිට්ඨියෙන් යුතු මානසික ක්‍රියාවලින් යුක්ත වෙද්ද ඒ කෙනාගේ ජීවිතේ බොහෝ පින්ඵල රැස් වෙනවා, සුගතිගාමි වෙනවා. ඒකත් හරියට අර මණිකක් හතර පැත්ත හොඳට සමතලා වෙන්න කපලා තියෙන මණිකක් උඩ දැම්මට පස්සේ යම් පැත්තක් පොළොවේ මනාව පිහිටන්නේ යම්සේද ඒ වගේ තුන් ආකාර වූ ක්‍රියා සම්පත හේතු කරගෙන ඒ කෙනා කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදිනවා. කායික වාචික මානසික මේ යහපත ජීවිතේ පුරුදු කිරීම හේතු කරගෙන කෙනෙක්ගේ ජීවිතේ දෙවියන් අතර උපදීමේ සුගතියක ඉපදීමේ අවස්ථාව ලබනවා. ඉතින් මෙන්න මේ විදිහට කායික යහපත ජීවිතය ඇත කර ගැනීමෙන් කායික යහපත ජීවිතයට පුරුදු කිරීමෙන් ඒ හේතු කරගෙන කෙනෙක්ගේ ජීවිතයේ යහපත සලසා ගන්නවා. ඒ කෙනා සුගතිකාමී වෙන ජීවිතයක් ඇති කර ගන්නවා. ඔන්න බුදුරජාණන් වහන්සේ ගැන ලස්සන කාරණාවක් අදාලා මේ කරජකාය සූත්‍රය තුල
මේ උතුම් දේශනාවේ ඒ ගැන වටිනා දහම් කාරණාවක් තියෙනවා. ජීවිතයේ කුසල් පුරුදු කිරීම ගැන පුංචි කාලේ ඉඳන් පුරුදු කරනවා නම් කොයිතරම් හොඳද කියලා. පින්වත් මහණෙනි, දැන රැස් කරන ලද දැන කරන ලද කර්මයන්ගේ විපාක ඒ විපාක නොවිඳ නැති වෙලා යන බවක් මම පවසන්නේ නැහැ. ඒ විපාක වනාහි මේ ජීවිතයේදී හෝ ඊළඟ ජීවිතයේදී හෝ අනාගත සසරේ කිනම් අවස්ථාවක හෝ විපාක කරා එනවා. එතකොට විපාකයකට යම් මොහොතකද පරිසරය හැදෙන්නේ, අන්න ඒ වෙලාවට ඒ විපාකේ මතුවලා එනවා. ඒ විපාක දෙන්න මතුවෙන්න පරිසරය හැදෙන විදිහක් තමයි කෙනෙක් දුකසේ ඔහේ අඳෝනා නගාගෙන මොනන් ජීවිතේ ඉන්නේ. එයාට නිතර පව ස්පර්ශ කරන්න තියෙන ඉඩ වැඩි. දුක ස්පර්ශ කරන්න තියෙන ඉඩ වැඩි. දුක් කරදර මැදදී කෙනෙක් ඒ බාධක අත්හැරලා ජීවිතේ කුසලයේ මෙනෙහි කරලා කුසලයේ වඩන්න පටන් ගන්නවා නම් අන්න කුසල් විපාක දෙන පරිසරය හැදෙන්න තියෙන ඉඩ වැඩි. ඉතින් අන්න ඒ ගැන තේරුම් ගන්න තියෙන ලස්සන දහම් කාරණාවක් මේ තුල තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, මේ ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ පහ වූ ලෝභයෙන් යුතුව, ඒ වගේම පහ වූ ද්වේෂයෙන් යුතුව, මුලා නොවුණු සිතක් ඇතිව, මනා සිහිනුවණින් නින්දිතව, එළඹ සිට සිහි ඇතිව, මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරව වාසය කරනවා. දෙදිසාවක්, තුන් දිසාවක්, සිව් දිසාවක් පතුරවා හොඳට මෙසිත පතුරවමින් වාසය කරනවා නම් සියලු සත්‍යයන් කෙරෙහි, සියලු ලොව කෙරෙහි අප්‍රමාණ වූ මෛත්‍රී සිත හොඳින් පුරුදු කරනවා නම් අන්නේ මහග්ගත වූ අප්‍රමාණ වූ අවෛරී සිත මුල් කරගෙන, අව්‍යාපාද වූ සිත මුල් කරගෙන මේ මෛත්‍රී සහගත චේතනාවෙන් යුතුව වාසය කරයිද ඒ හේතුවෙන් බොහෝ යහපත ලබනවා. ඔහු මෙසේ දැනගනී, කලින් මෙසිත දියුණු නොකළ මාගේ සිත පටුව තිබුණේ. දැන් මෛත්‍රී සිත වැඩෙන්න කලින් කෙනෙක්ගේ හිත පටුයි. රළු අරමුණු ඔස්සේ දිව යනවා. මෛත්‍රී සිත වැඩෙද්දී කෙනෙක්ගේ හිත පළල් වෙනවා, පුළුල් වෙනවා. එතකොට එයාගේ හිතන්න පුළුවන් පරාසය වැඩි. ඒකනේ ක්‍රෝධයට යට වුණ කෙනා අර්ථය අනර්ථය හඳුනන්නේ නැහෙනි. ක්‍රෝධයෙන් බැහැර වුණ කෙනා තමයි අර්ථය අනර්ථය හඳුනන්නේ. ඉතින් ඒ විදිහට බුදුරජාණන් වහන්සේ වදාලා, මේ ක්‍රෝධේ බැහැර කළ කෙනා, මෛත්‍රිය පුරුදු කරන කෙනා ඒ හේතුවෙන් යහපත ලබනවා. මගේ සිත පුළුල්ව වැඩිලා තියෙනවා කියලා අප්‍රමාණ මෙසිත මුල් කරගෙන දැනගන්නවා. එය මේ අප්‍රමාණ මෙසිත තුල යම් කර්මයක් ස්පර්ශ කරාද දුක් සහිත වූ ඒ කර්මය ස්පර්ශ කරන්නේ නැහැ කියලා දැක ගන්නවා කියනවා. ඔහු මෙහෙම දැනගන්නවා කියනවා. කලින් මෙසිත දියුණු නොකළ මාගේ සිත පටුව තිබුණේ. නමුත් දැන් වනාහි මෙසිත මනවින් දියුණු කර නිසා මාගේ සිත අප්‍රමාණව වැඩිලා තියෙනවා. ප්‍රමාණ රහිතව වැඩිලා තියෙනවා. යම් කිසි කර්මයක් ප්‍රමාණ කොට කරන ලද්දේද එය මේ අප්‍රමාණ මෙසිත තුල පිහිටන්නේ නැහැ කියනවා. එහි පිහිටන් නැති බව දකිද්දී මහත් සතුටක්, සොම්නසක් ලබනවා. පින්වත් මහණෙනි, මේ ගැන කුමක් සිතවද? ලදරු අවදියේ පටන් ඉඳින් මේ දරුතෙමේ මෛත්‍රී චිත්ත විමුක්තිය දියුණු කරනවා නම් ඔහු පව්කමක් කරන්නේ කෙසේද? ඒක සිද්ධ වෙන දෙයක් නෙමෙයි. පුංචි කාලේ ඉඳන්ම හොඳට මෛත්‍රී පුරුදු වුණා නම් අපේ දරුවන්ට හොඳට පුරුදු කරවන්න පුළුවන්. එහෙමනම් ඒ මෛත්‍රිය පුංචි කාලේ ඉඳන් හොඳට පුරුදු කරොත් ඒ කෙනා දුකක් ස්පර්ශ කරන්නේ කෙසේද? පින්වත් මහණෙනි, මෛත්‍රී චිත්ත විමුක්තිය යම් කාන්තාවක් වේවා පුරුෂයෙක් වේවා හොඳට දියුණු කරගත යුතුයි. ඒ විදිහට හොඳට දියුණු කරගන්නවා නම් ඒ කෙනාට පරලෝව ගැන බයක් නැහැ කියනවා. පරලෝව දුගතියක් කරා යන්නේ නැහැ කියනවා. මේ කය පරලෝවට ගෙනියන්න බෑ. මේ කය අත්හැරලා මිනිස්සයා පරලෝ යනකොට මේ සිතක පැවැත්මට අනුව තමයි කියනවා පරලෝ යන්නේ. චිත්තන්තරෝ භික්ඛවේ මච්චෝ. මේ සත්‍යයේ පැවැත්ම කියලා කියන්නේ චිත්‍ර මාත්‍රෝ පැවැත්ම. ඒ නිසා පින්වත් මහණෙනි, අන්න ඒ ගැන හොඳින් දැනගත්තොත් මේ මිනිස්යන්ගේ චිත්තක්ෂණයක ඇති මේ පැවැත්ම ගැන හොඳින් තේරුම් ගන්නවාද? ඔහු මෙසේ දැනගන්නේ මා විසින් මෙහි කලින් කරන ලද මේ කරජ කායනේ කියන්නේ මේ ගොරෝසු කය මුල් කරගෙන යම් පාප කර්මයක් කළාද ඒ සියල්ල මෙහි විඳ යුත්තේය. ඒ අනුව ඒ විපාක මෙලෝදී විඳිනවා. හැබැයි පරලෝ දුක් විපාක විඳවන දෙයක් කරා යන්න මං නැවත කර්මයන් ඒ සකස් වෙන පිළිවෙලට කාලය ගෙවන්නේ නැහැ කියලා තමන් දැනගන්නවා. ඉතින් මේ විදිහට වාසය කරන කෙනා ඒ හේතුවෙන් ඒ මෛත්‍රී චිත්ත විමුක්තිය මනාකොට පුරුදු කරොත්
ඒ නැනවත් භික්ෂුවට ධර්ම අවබෝධ කරමින් නිකලස් බව ලබා ගැනීමට පවා ඒක හේතු වෙනවා. එහෙම නැති වුණොත් කාම ලෝකෙන් වෙන් වෙලා අනාගාමි බවටපත් වෙන්න ඒ කුසල චේතනා වැඩිම හේතු වෙනවා කියනවා භික්ෂුවකට නම්. ඉතින් මේ විදිහට මෛත්‍රී සිත වගේම කරුණාව, මුදිතාව, උපේක්ෂාව ආදී මේ ගුණධම් වඩනවා නම් කෙනෙක් එයාගේ ජීවිතේ ලදරු කාලේ පටන් මේවා පුරුදු කළොත් අප්‍රමාණව වැඩෙන සිත මුල් කරගෙන ඒ කුසලයෙන් වැඩෙන සිත මුල් කරගෙන කෙනෙක් සුගතිගාමී වෙනවා. නැත්තම් සසර දුකින් සදාටම නිදහස් වෙනවා. පුළුල්ව වැඩුණු සිත මුල් කරගෙන අකුසලයේ ස්පර්ශ කරන පරිසරයක් නැති වෙලා යනවා. ඉතින් ඒ නිසා මේ කරජකාය සූත්‍රයේදී මේ කාරණා බුදුරජාණන් වහන්සේ වදාළේ. එතකොට ජීවිතයේ යහපත කැමති කෙනා ජීවිතේ කුසල්මයි වඩන්නට ඕන. සැපේ ඇති වෙන කුසල් තුලින්මයි ජීවිතේ රැකවරණ තියෙන්නේ. සිතින්, කයින්, වචනයෙන් යහපතේ හැසිරීම කෙනෙක් සුගතිය කරා ගෙනියනවා. සතර අපා දුකින් නිදහස් කරනවා. සසර දුකින් සදාටම නිදහස් කරනවා. පටුව තිබෙන සිතක් පුළුල්ව අප්‍රමාණව වැඩෙන පරිසරයක් ඒ තුල ඇති වෙනවා. ඉතින් මේ උතුම් යහපත මේ පින්වත් හැම දිනාගේම ජීවිතවලට ඇති කරගන්න මේ ශ්‍රවණය කළ දහම් කරුණු ජීවිතයට උපකාර කරගෙන ජීවිතේ මෙලොවත් පරලොවත් දෙලොවම යහපත සලකාගෙන දෙලොවම යහපත ඇති කරගන්න මේ ශ්‍රවණය කළ උතුම් දහම් කරුණු හැම දිනාගේම ජීවිතවලට එකසේ උපකාර වේවා. අද දවසේ මේ ධම්ම පූජා සදහම් දේශනාව සඳහා බැතිබර දායකත්වයේ දරන්නේ නොම්බර 34 තලපිටියගම විතාරන්දනී පදිංචි විශ්‍රාමික ගුරු ආර්.පී. රංජනී විජේනායක මහත්මිය, මංගලතිරිය පාර කලගෙඩිහේන පදිංචි වෛද්‍ය මාලනී කොඩිතුවක්කු මහත්මිය සහ ගණකාධිකාරී එන්.බී. කොඩිතුවක්කු මහතාද, ඉසුරු නිවස මොදරවාන පදිංචි ඖෂධවේදී ලීලා පනංගල මහත්මිය සහ විශ්‍රාමික ගුරු එච්.කේ. පියසිරි මහතාද නොම්බර 439 හිරඹුර පාර දංගෙදර ගාල්ල පදිංචි වෛද්‍ය චන්ද්‍රා සිරිවර්ධන මහත්මිය සහ වරලත් ඉංජිනේරු පී සිරිවර්ධන මහතාද වාව්ව මොදරවාන පදිංචි ව්‍යාපාරික අනුරාධ පනංගල මහතාද නොම්බර 188 ඩී පළමු පටුමග වෙදමාවත තුම්බෝවිල පිළියන්දල පදිංචි විශ්‍රාමික ගුරු විමලසේන පනංගල මහතා සහ විශ්‍රාමික ගුරු යමුනා දිසානායක මහත්මිය ඇතුළු පින්වත් හැම දෙනාගේ දායකත්වයෙන් අද මේ ධර්ම දානය සිදු කරන්නේ. ඉතින් මේ පින්වත් හැම දෙනා අද ධර්ම ශ්‍රවණමේ වශයෙන් ධර්ම දානමේ වශයෙන් මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් හැම දෙනා රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන්ව දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාදී සේක බල ධර්මයන්ගින් වැඩිත්වා. ඒ සියලු දෙවියෝ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරත්වා. ඒ වගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට, ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනී ප්‍රධාන අනුශාසක පින්වත් අලුදෙණියේ සුබෝධි ස්වාමින් වහන්සේ ඇතුළු මහමෙවුනා වාසී ලක්වාසී ලෝවාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂක දූපතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිසම සියලු පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වේවා. ඒ වගේම අද දායකත්වයේ දරන පින්තුන් නමින් මිය පරලෝකීය පියසේන පනංගල මහතාට, ආර්.ඩී. විජේනායක පියාණන්ට සහ එම්. ජයවර්ධන කොඩිතුවක්කු මෑණියන්ටත්, මිය පරලෝකීය ආර්යදාස පනංගල පියාණන්ට, මේරි ජයසේකර මෑණියන්ට, ආර්යසේන පනංගල සොහොයුරාට සහ මෙන්ඩිස් ජයසේකර මාමණ්ඩීටත්, මිය පරලෝකීය එම්.ඒ. කොඩිතුවක්කු පියාණන්ට, එච්.කේ. ජේමිස් පියාණන්ට, එම්. ගොඩකන්ද මෑණියන්ට, ඒ. විදාන පතිරණ මෑණියන්ට, පීරිස් අබේසිංහ සිරිවර්ධන පියාණන්ට සහ ඩී.එන්. දිසානායක බණ්ඩාර පියාණන්ට මේ සියලු පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. අනන්ත සසර පුරා මිය පරලෝකීය ඒ සියලු ඥාතීන්ටද පින් අනුමෝදන්න. සියලු ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා. සසර දුකින් නිදහස් වීමේ වාසනාව ලබත්වා. ඒ වගේම අද දවසේ දායකත්වයේ දරුවෝ ඒ පින්වත් හැම දෙනාගේම දුවදරුවන්
නෑ හිතමිතුරු හැම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් හැම දෙනාට මේ සියලු පින් එකසේ අනුමෝදන් වෙලා හැම දෙනාගේ සියලු ධාර්මික බලාපොරොත්තු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. කායික මානසික සැප සැහැල්ලුව උදා වේවා. තිරුවන්ගේ අනන්ත ආශිර්වාදයේ සැලසේවා. ඒ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. ඒ වගේම රැකී ආරක්ෂා කටයුතු කරන මේ පින්වත් හැම දෙනාගේ ඒ සියලු රැකී ආරක්ෂා කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. නිරතුරුව කලණු මිතුරු ඇසුර ලැබමින් සුවසේ දහමේ හැසිරෙන්න සිල් ගුණ ධම්ම ආරක්ෂා කරගෙන ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න ඔබ හැම දිනාටමත් මේ සියලු පින් එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.